අපි අද පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සතියේ කතා කරේ ඝනත්වය කියන කොටස. අපි කලින් පාඩම් දෙකක් අත්හැරලා තියෙනවා 8යි 9යි මතක විදියට. ඊට පස්සේ පාඩම් දෙකක් අත්හැරියා. ඊට පස්සේ අපි 10 කියන එක 11 කියන එක මම හිතන්නේ කරේ. එතකොට 12 13 කියන පාඩම් දෙකත් අපි අත්හරිනවා. දෙක දූල පුතාලට කියවලා තේරුම් ගන්න පුළුවන්. අපි අන්තිමට කරන්න බලාපොරොත්තු වෙන ඒ අත්හරින පාඩම්. මේකෙදී අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 14 වෙනි පාඩම තරංග පරාවර්තනය හා වර්තනය කියන කොටස. මේකෙදී මේ පාඩම් ඇත්තටම දූල පුතාලට කියවලා තේරුම් ගන්න බෑ ඇත්තටම. ඒක නිසා තමයි අපි ඒක මුලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා කලින් ඒ අත්තරපු පාඩම් අනිවාර්යයෙන්ම ඉඩ තියෙන වෙලාවල් බලලා කියවලා තේරුම් ගන්න බලන්න ඇත්තටම අපි මම හිතන්නේ ඒක කරන්න පුළුවන් වෙයි වෙලාවත් එක්ක. නමුත් ඒක අපි පස්සට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ පාඩම් අපි 14 වෙනි පාඩම තරංග පරාවර්තනය හා වර්තනය කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පාඩමේ ඉඳන් දූල පුතාලා පුළුවන් නම් මේ පාඩම කරනකොටම ෂෝට් නෝට් එක හදාගන්න එක මං හිතන්නේ හොඳ වෙයි. ඒක නිසා ෂෝට් නෝට් එක හදාගන්න පාඩම යන ගමම්ම අපි කලින් පාඩම් වල ඒ ෂෝට් නෝට් එක හදන්න බලාපොරොත්තු වෙනවා. ඒක එතකොට ඒ කලින් පාඩම් වල අපි ෂෝට් නෝට් එක හදන්න බලාපොරොත්තු වෙනවා. පස්සේ එදැනට මේ 14 වෙනි පාඩම කියන එක මේක ෂෝට් නෝට් එක හදාගන්න අපි භෞතික විද්‍යාව ඉතුරු පාඩම් ටිකත් ඉවර කළා. මේ දැන් කරන අද ඉඳන් කරන පාඩම් අපි ගිය සතියේ කරපු පාඩමත් අපි ෂෝට් නෝට් එකක් හැදුවා. ඒක නිසා අපි ඊළඟ පාඩම් අනිත් හදපු නැති පාඩම් ටික අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතුරු ටික ඉවරුනහම අපි මේ කොටස බැලුවොත් එහෙම තරංග පරාවර්තනය හා වර්තනය කියන කොටස. එතකොට මේක බැලුවොත් එහෙම ආලෝක පරාවර්තනය කියන එක තමයි මුලින්ම තියෙන්නේ. ආලෝකය පරාවර්තනය ගැන. ආලෝකය මිනිසාට අතිශයින් වැදගත් ශක්ති ප්‍රභවයක් කියලා දක්වලා තිනවා. ආලෝකය කියන එක නැතුව අපිට ජීවත් වෙන්න බෑ ඇත්තටම. ඒක දූල පුතාලා ඒ දකින්න ඒ තාපය කියන එක ඒ වගේ විතරක් නෙවෙයි ශරීරයට ආලෝකය නැති වුණොත් එහෙම මිනිස්සුන්ට ඇත්තටම ඒ වෙලාව පවා වෙනස් වෙනවා ඇත්තටම. දූල පුතාලා ඒක සමහර වෙලාවට අත්දැකීමෙන් දැකලා අත්දැකීමෙන් ඒක දැනිච්ච දෙයක් වෙන්න පුළුවන් සමහර අයට. ඒක නිසා ඒ ආලෝකය කියන සූර්යාගේ ආලෝකය කියන මේක ඉතාම වැදගත් මිනිස්සුන්ට ඒ ජීවිත පවත්වගෙන යන්න. ආලෝකය පිළිබඳව 6 සහ 7 ශ්‍රේණිවලදී ඔබට උගත් කරුණු කෙටියෙන් සිහිපත් කරමු කියලා දක්වලා තියෙනවා. මේකෙදී මේ ආලෝකය කියන එක ගැන මේකෙදී මේ කලින් ඉගෙන ගත්තුවා සිහිපත් කරමු කියලා තියෙන. එතකොට මේ ටික බැලුවොත් එහෙම ආලෝකය රික්තයක් තුලින් හෝ පාරදෘශ්‍ය මාධ්‍යයක් තුලින් හෝ සල්ල රේඛීයව ගමන් කරයි. මේක වැදගත් කොටසක් මේ පාඩමේදී. එතකොට ආලෝකය මෙතන මේක ලියා ගන්න මේ කොටස මම එක රතු පෑනින් ලියන්නම්. මම රතු පෑනින් වැදගත් කොටස් ලියා ගන්නවා. දූල පෑන් මාරු කර කර අවශ්‍ය විදිහට ලියා ගන්න. එතකොට ආලෝකය රික්තයක් තුලින් හෝ පාරදෘශ්‍ය මාධ්‍යයක් තුලින් හෝ සල්ල රේඛීයව ගමන් කරයි. එතකොට ආලෝකය කියන එක ඒ රික්තයක් තුලදී ගමන් කරන්නේ ඒක එකම මාධ්‍යයක් තුලදී ආලෝකය සල්ල රේඛීයව ගමන් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේකෙදි මේ රික්තය කියන්නේ එක මාධ්‍යයක් එහෙම නැත්නම් පාරදෘශ්‍ය මාධ්‍යයක් කියලා දක්වලා තියෙන එක මාධ්‍යයක්. එතකොට එක මාධ්‍යයක් තුලදී ආලෝකය සල්ල රේඛීයව ගමන් කරනවා කියන එක හොඳින් මතක තියාගන්න. ආලෝක කිරණ පරාවර්තන පුෂ්ඨයක් මත පතිත වූ විට ආපසු හැරී ගමන් කරයි. ඒක ඇත්තටම
දුර පුතාලා ඉස්සරහා ඒ කතා කරනවා කලින් කතා කරලා තියෙන. එතකොට ඒ පරාවර්තනය වෙන පුෂ්ඨයක් මත ආලෝක කිරණ පතනය වුණාම ආපසු හැරිලා යනවා කියලා. ඒ කියන්නේ පරාවර්තනය වෙනවා. මේකෙදී අපි මේකෙත් කොටසක් ලියා ගන්න එහෙම වුණොතින් පරාවර්තනය කියන එක ලියා ගන්න. පරාවර්තනය කියන එක තිත් දෙකක් තියලා ආලෝක කිරණ මේ කොටස මෙතනට ගේන්න ආලෝක කිරණ පරාවර්තන පුෂ්ඨයක් වරහන් ඇතුළේ දර්පණයක් ලියන්න මත පතිත වූ විට ආපසු හැරි ගමන් කිරීම. එතකොට පරාවර්තනය කියන එක අපි මෙතනදි කතා කරා. එතකොට පරාවර්තනය කියලා කියන්නේ ආලෝක කිරණ පරාවර්තන පුෂ්ඨයක් මත පතිත වූ විට ආපසු හැරි ගමන් කිරීමට තමයි කියන්නේ පරාවර්තනය කියලා. අපි ඊළඟ එක බැලුවොත් එහෙම යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් යම් පුෂ්ඨයක් මත පතිත වී ආපසු හැරි එම මාධ්‍ය තුලින්ම ගමන් කිරීම ආලෝක පරාවර්තනය කියලා දක්වනවා. චුට්ටක් ඉන්න. එතකොට කලින් අවස්ථාව එතකොට ආලෝක කිරණ පරාවර්තන පුෂ්ඨයක් මත පතිත වූ විට ආපසු හැරි ගමන් කිරීම පරාවර්තනය කියලා දැක්වුවා. උඩ කොටස විතරක් ඇති. අතර මේ ඊළඟ කොටසේ තියෙන මොකක් හරි ඒ මාධ්‍යයක් තුලදී එතකොට එකම දේ විතරම කියන්නේ. එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම ආලෝක පරාවර්තනය පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කරමු කියලා දක්වලා තිනවා. ආලෝකයේ පරාවර්තනය පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කරමු කියලා දක්වනවා. තල දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය තල කියන එක තමයි මෙතන කතා කරන්නේ. එතකොට තල දර්පණයක් මගින් සිදුවන ආලෝකයේ පරාවර්තනය ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට තල දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය ගැන බැලුවොත් එහෙම තල දර්පණයක් මතට පතනය වන ආලෝක කිරණ පරාවර්තනය වන අයුරු අධ්‍යයනය කිරීම සඳහා 14 එක ක්‍රියාකාරකම සිදු කරමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට තල දර්පණ මගින් සිදුවන ආලෝකය ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට තල දර්පණ වල එතකොට ආලෝකය පරාවර්තනය වෙනකොට මොන වගේ සිද්ධාන්ත මොන වගේ දේවල් සිද්ධ වෙනවද කියන එක ගැන තමයි මේ ඊළඟ ක්‍රියාකාරකමෙන් අධ්‍යයනය කරන්නේ. එතකොට ක්‍රියාකාරකම 14 එක කියන එක බැලුවොත් එහෙම මේකට අවශ්‍ය ද්‍රව්‍ය බැලුවොත් එහෙම තල දර්පණයක් අවශ්‍යයි, සුදු කඩදාසියක් අවශ්‍යයි, විදුලි පන්දමක් හෝ ලේස පන්දමක්, කතුරක්, 30 සෙන්ටිමීටර් කෝදුවක්, කෝණමානයක්, පැන්සලක්. එතකොට මේ අවස්ථාවේදී එතකොට මොකද්ද කරන්න හදන්නේ? එතකොට තල දර්පණයක් අවශ්‍යයි, සුදු කඩදාසියක් අවශ්‍යයි. එතකොට තල දර්පණයක් කියන්නේ මොකටද? පරාවර්තනය කරන්න හදන්නේ යම්කිසි ආලෝක කිරණයක්. එතකොට පරීක්ෂණයකදී අපි ඒකට අවශ්‍ය දේවල් ඒ පරීක්ෂණය කොහොමද කරන්න කියන්නලා හිතුවහම ඊට පස්සේ මොන වගේ දේවල් අපි සපය ගන්න ඕනද මේ පරීක්ෂණය කරන්න කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ ක්‍රියාකාරකමින් මොකද්ද කරන්න හදන්නේ? ඇත්තටම මේ තල දර්පණයකට එතකොට විදුලි පන්දමක් එහෙම නැත්නම් ලේස පන්දමකින් එතකොට ඒ ආලෝකය පතනය කළා ඒක ගමන් මග කොයි ආකාරයටද වෙනස් වෙන්නේ කියන එක තමයි මේ බලන්න හදන්නේ. එතකොට අපි ඒක ඒ ගමන් මග කොයි ආකාරයට ගමන් කරනවද කියන එක අපි ඇඳ ගන්න සුදු කඩදාසියක් මේකෙදි මේ දක්වලා තියෙන. එතකොට සුදු කඩදාසිය පැන්සල කියන එක භාවිතා කරනවා. ඊට පස්සේ මේකෙදි මේ දක්වලා තියෙන
මේ කෝදුව කියන එක හෝනමානය කියන්නේ කෝණය මැනගන්න කෝදුව ඊට පස්සේ කතුරක් කියන එක අපි ඉස්සරහට බලමු මොකටද මේ කතුරක් භාවිතා කරන්න කියන එක ඉතුරු ටික දූල පුතාලාට තේරුම් ගන්න පුළුවන් මොකටද මේව භාවිතා කරන්න කියලා. මේ ක්‍රමය කියන එක බැලුවොත් එහෙම සුදු කඩදාසිය මේසේ මත තබන්න. එතකොට සුදු කඩදාසිය අරගෙන ඒක මේසේ මත තැබුවා. සුදු කඩදාසිය එතකොට මේසේ මත තැබුවා. කඩදාසිය මත ලාම්බකව සිටිනසේ තල දර්පණය ආධාරකය මත සබන්න කියලා. එතකොට ඒ කඩදාසිය මත එතකොට ඒ ලාම්බකව සිටින විදියට ඒ කියන්නේ කෙලි සිටින විදියට අංශකානුවට එතකොට තල දර්පණයේ ආධාරකය එතකොට තල දර්පණයේ ආධාරකය මත තබන්න කියලා දක්වලා තියෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම තල දර්පණය තැබූ රේඛාව යකඩ කඩදාසිය මත ලකුණු කරන්න. එතකොට මේ තල දර්පණය කොහෙද තියුවේ කියන ඒ රේඛාව කඩදාසිය මත ලකුණු කරා. දර්පණ තලයට ආනතව විදුලි පන්දම හෝ ලේසර් පන්දම ආධාරයෙන් පටු ආලෝක ධාරාවක් එල්ල කරන්න. එතකොට මේකට මේ ආලෝකය එල්ල කරනවා. එතකොට මොකද වෙන්නේ කියන එක තමයි මෙතන මේ කතා කරන්නේ. ආලෝකය දර්පණයේ වෙදී පරාවර්තනය වන අයුනි නිරීක්ෂණය කරන්න. තල දර්පණය වෙත පතනය වන හා දර්පණයේ වැදී පරාවර්තනය වන ආලෝක කිරණ පැන්සල ආධාරයෙන් සලකුණු කරන්න. එතකොට මේකෙදි මේ පතනය වෙන කිරණය අපි පැන්සලෙන් ලකුණු කරා. ඒ වගේම පරාවර්තනය වෙන කිරණය පැන්සලෙන් ලකුණු කරා. මේ දෙක පැන්සලෙන් ලකුණු කරන්න කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම තල දර්පණය ඉවත් කර අඩිකෝදුව ආධාරයෙන් කිරණ සටහන සම්පූර්ණ කරන්න. කියන්නේ අපිට මේකෙදි එක් කොටසක් විතර සමහරට අඳින්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට අපි මේක මේ අඩිකෝදුව භාවිතා කරලා මේ කිරණ සටහන එතකොට පතන කිරණය පරාවර්තන කිරණය තල දර්පණය කියන ඒ ටික අපි මේකේ දක්වනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම තල දර්පණය ඉවත් කර අඩිකෝදුව ආධාරයෙන් එතකොට තල දර්පණය ඉවත් කළා අඩිකෝදුව ආධාරයෙන් කිරණ සටහන සම්පූර්ණ කරන්න කියලා දක්වන. එතකොට මේ තල දර්පණය ඉවත් කළා තල දර්පණය ඉවත් කළා අඩිකෝදුව භාවිතා කළා. එතකොට තල දර්පණය ඉවත් කළා අඩිකෝදුව එතකොට මේ තල දර්පණය ඉවත් කළා අඩිකෝදුව භාවිතා කළා කිරණ සටහන සම්පූර්ණ කරන්න කියනවා. එතකොට දර්පණය මත ආලෝකය පතනය වූ ලක්ෂයේ සිට දර්පණය රේඛාවට ලම්බක රේඛාවක් අඳින්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ තියෙන්නේ දර්පණයේ තිබිච්ච ඒ රේඛාව ඒකට ලම්බකයක් අඳින්න කියන එක තමයි මේ කියන්නේ. එතකොට මේකට ලම්බකයක් අඳින්න කියන එක තමයි මේ කියන්නේ. එතකොට මේ අවස්ථාව තමයි මේ කියන්නේ. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඔබ විසින් අඳින ලද ලාම්බක රේඛාවේ සිට දෙපසට ඇති කෝණ කිරණ අතර කෝණ වෙන වෙනම මනින්න. එතකොට මේ අවස්ථාව මේ දක්වලා තියෙන්නේ මේ කොටස. එතකොට මේ දර්පණයේ තියලා තියුණු තැන මෙතන තියෙන්නේ මේ කොටස දූල පුතාලා ඇඳ ගන්න. මේක ඇත්තට මේක වැදගත් කොටසක්. මේක තල දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය කියලා මේක ලියා ගන්න. තල දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය කියන නම ලියාගෙන තල දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය කියන නම ලියා ගන්න.
එතකොට මේකෙදි මං කලින් කිව්වේ එතකොට මේ තල දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය කියන මේ නම ලියා ගන්න. එතකොට තල දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය කියන ඒ කොටස ඒක මේක ලියා ගන්න ඊට පස්සේ අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා මේ පින්තූරය ඊට පල්ලෙහායින් ඇඳ ගන්න. මේ රූපය කියන එක අවශ්‍ය නැහැ. එතකොට මේ කොටස ඇඳ ගන්න. එතකොට ඒ කියන්නේ තල දර්පණයක් තියෙනවා නම් ඒකට පතනය වන කිරණේ ඒ කියන්නේ අභිලම්භකයක් පතනය වෙන කිරණේ තියෙනවා, පරාවර්තනය වන කිරණය තියෙන. එතකොට ඒකට හරි මැදින් අභිලම්භකයක් ඇඳහම මේ පතන කෝණයයි පරාවර්තන කෝණයයි තියෙනවා. ඒ දෙක සමාන වෙනවා කියන එක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒක තමයි මේ කතා කරන්න හදන්නේ. මේ කොටස ඇඳ ගන්න දූල පුතාලා අපි මෙතන කතා කරේ එතකොට තල දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය කියන කොටස. ඒක ලියා ගන්න කිව්වේ 14:1 කියන ඒක. එතකොට තල දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය කියන එක ලියාගෙන මේ පින්තූරය ඇඳ ගන්න. ඇඳගෙන ඉවර වුණාම chat එකට දාන්න ඇඳගෙන ඉවරයි කියන එක. දූල පුතාලා හරිද? තාම ලියා ගන්නවද? ලියලා ඉවරනහම දාන්න හරි කියලා. දූල පුතාලා හරිද? ඕකේ. එතකොට අපි මේ කොටස ඊළඟ බැලුවොත් එහෙම ආලෝක කිරණ ගමන් කරන ආකාරය දැක්වෙන සටහන කිරණ සටහනක් ලෙස දැක්වෙන. එතකොට මේ ආලෝකේ ගමන් කරන ආකාරය දැක්වෙන කිරණ මේ සටහනට අපි කියනවා කිරණ සටහනක් කියලා. එතකොට 14:1 දී
නිර්මාණය කරන ලද්දේ තරදර්පණ මත පතනය වන ආලෝකය පරාවර්තනය වන ආකාරය දැක්වෙන කිරණ සටහනක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ 14 එකේ කියලා මේ රූපේ දක්වලා තියෙන. එතකොට මේ ආලෝකය පරාවර්තනය වන ආකාරය දැක්වෙන කිරණ සටහනක්. එතකොට අපි මේ අවස්ථාවේදී එතන මේකෙදී අපි ලියමු මේ කොටස. එතකොට මේකෙදී පොඩ්ඩක් ඉන්න දූල පුතාලා කිරණ සටහන කියන එක අපි ලියන්න ඕන. එතකොට කිරණ සටහන කියන එක අපි ලිව්වොත් එහෙම ඒක 32ක් තියලා ආලෝක කිරණ මේක මෙතනට ගේන්න ආලෝක කිරණ ගමන් කරන ආකාරය දැක්වෙන සටහනක් කියන එක ගේන්න. එතකොට කිරණ මෙතන ඕනම මේක දාන්නම් මෙතන කිරණ සටහනක් කියන එක. එතකොට එතන මම වැඩියෙන්ම ඇකුවා කිරණ සටහනක් කිරණ සටහනක් කියලා ලිව්වා. එතකොට මේක මෙතනට එක්කහුව කරාම එතකොට මේ ටික අවශ්‍ය නැහැ. එතකොට ආලෝක කිරණ ගමන් කරන ආකාරය දැක්වෙන සටහනක් තමයි කිරණ සටහනක් කිව්වේ. කිරණ සටහනක් කිව්වේ ආලෝක කිරණ ගමන් කරන ආකාරය දැක්වෙන සටහනක්. අපි එතකොට අපි කලින් ඇන්දේ මොකක්ද? එතකොට තල දර්පණයක ඒ කිරණ සටහනක් තමයි අපි ඇන්දේ. එතකොට ඒ අවස්ථාවේ එතකොට පොඩ්ඩක් අපි ඊළඟට බැලුවොත් එහෙම ඔබ ක්‍රියාකාරකම 14 එකේදී නිර්මාණය කරන ලද්දේ තල දර්පණයක් මත පතනය වන ආලෝකය පරාවර්තනය වන ආකාරය දැක්වෙන කිරණ සටහනක්. එතකොට තල දර්පණයක එතකොට කිරණ සටහන් පතන කිරණයක් තියෙනවා, පරාවර්තන කිරණයක් තියෙනවා. මේ පතන කිරණ පරාවර්තන කිරණ දැක්වෙන ඒ සටහනට තමයි අපි කිව්වේ. එතකොට ආලෝක කිරණ ගමන් කරන ආකාරය දැක්වෙන සටහනක් තමයි කිරණ සටහනක් කියලා කිව්වා. එතකොට ආලෝක කිරණ ගමන් කරන ආකාරය එතකොට පතනය වෙනවා, පරාවර්තනය වෙනවා. මේ කොටස ගැන කියන්නේ. එතකොට ඒක දැක්වෙන ඒ සටහනක් තමයි කිරණ සටහනක් කියලා කිව්වේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි කලින් ඒ රූපසට මොකද්ද නමක් දාන්නේ කියන එක බැලුවොත් එහෙම දර්පණය මත පතනය වන පතන කිරණය කියලා කියනවා. ඒක දූල පුතාලා කලින් අවස්ථාවේ ලියාගත්ත පතන කිරණය මේක වරහන් ඇතුලේ කියලා දාන්න. ඒකට දර්පණය මත පතනය වන කිරණය පතන කිරණය කියන එකට වරහන් ඇතුලේ දාන්න. දර්පණය මත මේ කලින් දර්පණය කියන ඒවා සමහර දේවල් අකුරු වැරදි ඇති මගේ. ඒක නිසා දුල හරියට එක ලියා ගන්න. දර්පණය කියන එක මූර්තකන යන්න කියලා දාලා තියෙන්නේ. දර්පණය මත පතනය වන කිරණ දර්පණය මත පතනය වන කිරණ. එතකොට පරාවර්තන කිරණ කියන එක ඊළඟට තියෙන්නේ පතන කිරණ දර්පණය මත. දූල පුතාලට එක ලියා ගන්න බැරි වෙයි. ඕකේ ලියා ගන්න එක. පතන කිරණ කියන එකට වරහන් ඇතුලේ ලියා ගන්න දර්පණය මත පතනය වන කිරණ කියලා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියා ගන්න බැරි දේවල් තුනක් කියන්න. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම
පතන කිරණය පතන කිරණය දර්පණය මත ගැටෙන ලක්ෂය පතන ලක්ෂය. එතකොට මේක පතන ලක්ෂය කියන එක එතකොට කලින් අවස්ථාවේ අපි පින්තූරය එතකොට දැක්වුවා. ඒක ඕනනම් දූල පුතාලට වරහන් ඇතුලේ ලියා ගන්න පුළුවන් එතන පතන කිරණය දර්පණය මත ගැටෙන ලක්ෂය කියලා. එතන පතන ලක්ෂය කියන තැන වරහන් ඇතුලේ ලියන්න පුළුවන් දූල පුතාලට පතන කිරණය දර්පණය මත ගැටෙන ලක්ෂය කියලා. ඊළඟ කොටසට ගියොත් එහෙම අපි පතන ලක්ෂ්‍ය කියන කතා කර ඊළඟට පරාවර්තන කිරණය කියන එක පරාවර්තන කිරණය කියන එක බැලුවොත් එහෙම දර්පණයේ ගැටි පරාවර්තනය වී යන කිරණ. දර්පණයේ ගැටි පරාවර්තනය වී යන කිරණ තමයි පරාවර්තන කිරණය කියලා කියන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම පතන ලක්ෂයේදී දර්පණ තලයට අඳිනු ලබන ලම්බ රේඛාව අභිලම්බය. එතකොට අභිලම්බය කියන එකටත් ලියා ගන්න එක මේ අවස්ථාවේ තියෙන මේ අභිලම්බය කියන එක ඒකේ වරහන් ඇතුලේ ලියා ගන්න පතන ලක්ෂයේ තුට්ටක් ඉන්න පතන ලක්ෂයේදී දර්පණ තලයට අඳිනු ලබන ලම්බ රේඛාව. ඊළඟ එක ලියා ගන්න ඊළඟ කොටස පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණය පතන කෝණය. ඕනම් පතන කෝණය කියලා ලියලා මේ පතන කෝණය කියලා ලියලා 32ක් තියලා පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණය කියන එක ලිව්වත් කමක් නැහැ. එතකොට පතන කෝණය ලියලා 32ක් තියලා පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණය කියලා ලිව්වත් කමක් නැහැ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟට තියෙන්නේ පරාවර්තන කෝණය. පරාවර්තන කෝණය කියන්නේ මොකද්ද? කිරණයත් අභිලම්බයත් අතර පරාවර්තන කිරණයත් මේ පරාවර්තන කිරණයත් අභිලම්බයත් අතර කෝණය තමයි අපි පරාවර්තන කෝණය කියලා කියන්නේ. එතකොට පරාවර්තන කිරණයයි අභිලම්බයයි අතර පරාවර්තන කිරණයයි එතකොට අභිලම්බයයි අතර තියෙන කෝණයට කියනවා අපි පරාවර්තන කෝණය කියලා. ඒ වගේම පතන කිරණයයි අභිලම්බයයි අතර කෝණයට කියනවා අපි පතන කෝණය කියලා. මෙතෙන්ට වෙනකන් දුල පුතාලා හරිද? හරි සර්. ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කලින් අවස්ථාවේ එතකොට කිරණ කසටහනක් දක්වලා තුනේ කොහරි ලියා ගන්න පුළුවන් නම් හොඳ වේ. එතකොට මේකෙදී තල දර්පණයක මෙතන ලියමු අපි කලින් අවස්ථාවේ තියෙන නිසා මාතෘකාවට මේකක් ලිව්වේ නැතත් කමක් නැහැ. එතකොට ඒක දුල පුතාලා මතක තියාගන්න. එතකොට තල දර්පණයකින් එතකොට ආලෝකේ පරාවර්තනය වන ආකාරය දක්වන
ඒ කිරණ සටහනක් කියන එක මතක තියාගන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම විදුලි පන්දම වෙනුවට ඇල්පෙනෙත්ති කටු භාවිතයෙන්ද 14 එක ක්‍රියාකාරකම සිදු කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට කලින් අවස්ථාවේදී අපි මේ අවස්ථාවේදී එතකොට අපි කලින් එතකොට විදුලි පන්දමක් භාවිතා කරලා තමයි එතකොට මේ පරීක්ෂණය කරින් කරේ. එතකොට ඒකට වෙනුවට එතකොට මොකද කරන්නේ? ඇල්පේන්ති කටු භාවිතා කළත් මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම 14 ක්‍රියාකාරකම සිදු කරන්න පුළුවන් කියලා දක්වනවා. එතකොට 14 දෙක ක්‍රියාකාරකමේ දැක්වෙන්නේ මේ ක්‍රමය කියලා දක්වලා තියෙනවා. එතකොට මේ විදුලි පන්දම වෙනුවට එතකොට ඇල්පෙනිති කටු භාවිතා කරලා ඒ ක්‍රියාකාරකම් කරන ආකාරය තමයි මේ 14 දෙක කියන ඒ 14 දෙක කියන ඒ රූපේ මේ ක්‍රියාකාරකමේ පෙන්눔 කරන්නේ. අපි ඒක බැලුවොත් එහෙම අවශ්‍ය ද්‍රව්‍ය බැලුවොත් එහෙම අවශ්‍ය ද්‍රව්‍ය කලින් අවස්ථාවට බොහෝ දුරට සමාන වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට විදුලි පන්දමක් නෑ විනෝඩ තියෙන්නේ මේ ඇල්පෙනිති. මේ අවස්ථාවේදී තියෙන්නේ එතකොට ඇල්පෙනිති කටු. අපි අවශ්‍ය ද්‍රව්‍ය බැලුවොත් එහෙම සුදු කඩදාසියක් අවශ්‍ය වෙන කලින් අවස්ථාවට බොහෝ දුරට සමානයි. එතකොට සුදු කඩදාසියක් අවශ්‍ය වෙනවා. තල දර්පණයක් සුදු කඩදාසියක් අවශ්‍ය වෙනවා. තල දර්පණයක් අවශ්‍ය වෙනවා. ඇල්පෙනිත්‍ය අවශ්‍යයි. එතකොට 4ක් ඇල්පෙනිත්‍ය 4ක් අවශ්‍යයි. අඩි කෝදුවක් අවශ්‍යයි. එතකොට අඩි කෝදුවක් අවශ්‍යයි. පැන්සලක් අවශ්‍යයි. කෝණමානයක් අවශ්‍යයි. ආධාරකයක් අවශ්‍යයි. එතකොට මේ අවස්ථාවේදී මේ අවශ්‍ය වන ද්‍රව්‍ය කියන එක ඒ පරීක්ෂණය අපි කොහොමද කරන්න කියන එක අනුව වෙනස් වෙන. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ කරන ආකාරය දුර පුතාලා දන්නව නම් එතකොට මොනවද අවශ්‍ය වෙන උපකරණ කියලා දුර පුතාලට හිතා ගන්න පුළුවන්. අපි මේ කොටස බැලුවොත් එහෙම එතකොට කොහොමද මේ පරීක්ෂණය කරන්න හදන්නේ කියන එක බැලුවොත් එහෙම මේ සුදු කඩදාසිය මේසය මත තබන්න කියලා දනවා. කලින් අවස්ථාවට බොහෝ දුරට සමාන පරීක්ෂණයක් මේකෙදි මේ කතා කරන්නේ. එතකොට කලින් පරීක්ෂණය වගේ එතකොට ඒකට සමාන බොහෝ දුරට එතකොට මේ අවස්ථාවේදීත් එතකොට කලින් පරීක්ෂණය වගේ එතකොට සුදු කඩදාසිය එතකොට මේසය මත තබන්න කියලා දක්වලා තියෙනවා. එතකොට කලින් අවස්ථාවට සමානයි බොහෝ දුරට ඒ කොටසත් එතකොට මේ අවස්ථාවේදීත් එතකොට සුදු කඩදාසිය මේසය මත තබන්න කියලා දක්වනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම කඩදාසිය මත ලාම්බකව සිටිනසේ. එතකොට කඩදාසිය මත ලාම්බකව සිටිනසේ ආධාරකේ රැඳ වූ දර්පණය තබන්න කියලා දක්වනවා. එතකොට ඒ කඩදාසිය එතකොට කඩදාසියක් මෙහෙම මේ අවස්ථාවේ දක්වනවා වගේ කඩදාසියක් එතකොට මේ කඩදාසියක් කියන එක මේසෙ මත තියුවා. ඊට පස්සේ කඩදාසිය මත ලාම්බකව සිටිනසේ ආධාරකෙහි රැඳ වූ දර්පණය තබන්න. එතකොට මේ ඒ කඩදාසිය මත මේ ලාම්බකව සිටිනසේ එතකොට මෙතන ලාම්බකව ඉන්නේ. එතකොට ඒ අවස්ථාව එතකොට මෙතන චුට්ටක් ඉන්න දුල පුතාලා එතන එතකොට මේ අවස්ථාව අපි කතා කරේ. එතකොට කඩදාසිය මත කඩදාසිය තියුවා. ඊට පස්සේ කඩදාසිය මේසෙ මත තිබුවට පස්සේ කඩදාසිය මත ලාම්බකව සිටිනසේ ආධාරකේ රැඳ වූ දර්පණය තබන්න කියලා දක්වනවා. එතකොට මේ කඩදාසිය මත එතකොට දර්පණය රඳවන්නේ. එතකොට මම කලින් වැරදි පැත්තට ඇඳි මේ ආකාරයට මේ පැත්තට කියන්නේ මේ දර්පණය කියන එක මෙතන කියන්නේ මෙතන තියෙන්නේ මේ දර්පණය කියන එක මෙතන මේ තියෙන්නේ රඳවලා. එතකොට මේක අතර මේ අංශක 90ක කෝණයක් ඒ කියන්නේ මේ පැත්තත් එක තියෙන්න ඕනේ. කියන්නේ ඒක අංශක 90ක් ඒ කියන්නේ ලම්බකව ඒක තියන්න ඕන කියන එක තමයි දක්වලා තියෙන්නේ. කියන්නේ මේ ආකාරයට මෙතන මේ දර්පණය කියන එක මේ දර්පණය මේ කඩදාසිය කියන එක දර්පණය කියන එක අඳින විදියක් තියෙනවා. එතකොට මම මෙතන මෙහෙම ඇඳට ඒ දර්පණය කියන එක අපි හරි විදියට අඳින එක හොඳ වේ. එතකොට ඒ දර්පණය කියන එක ඒ විදියට ඇඳලා
අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට බැලුවොත් එහෙම සුදු කඩදාසිය තියෙනවා. එතකොට මේ පල්ලෙහා තියෙන රූපේ මම ගන්නවා. මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙන සුදු කඩදාසිය මෙතන දක්වලා තියෙන මේ සුදු කඩදාසිය එතකොට තියෙනවා. සුදු කඩදාසිය එතකොට මේ සුදු කඩදාසිය මත එතකොට මොකද කරලා තියෙන්නේ? මේ දර්පණය තියලා තියෙන මේ දර්පණය තියෙන්නේ එතකොට දර්පණය තියලා එතකොට සුදු කඩදාසිය මත ලම්බකව සිටින සේ කියලා කියන්නේ මෙතන මේ කෝණය අංශක 90ක් වෙන්න ඕන කියන එක. කියන්නේ මේ කෝණය අංශක 90ක් වෙන්න ඕන කියන එක තමයි මේ ලම්බකව සිටින සේ කියලා දක්වලා තියෙන්නේ. එතකොට ආධාරකයේ රැඳවපු එතකොට තල දර්පණයක් තැබූ රේඛාව කඩදාසිය මත ලකුණු කරාට කියලා දක්වලා. එතකොට මෙතන මේ කඩදාසිය මත මේ තල දර්පණයක් තියුවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ රේඛාව හොඳට ලකුණු කරගන්න කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට තලදර්පණය ඉදිරියෙන් දර්පණයට ආසන්ත සමාවෙන්න තලදර්පණය ඉදිරියෙන් දර්පණයට ආනත රේඛාවක් ඔස්සේ සිටින පරිදි ඇල්පෙනිති දෙක සිටවන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට මුල් අවස්ථාවේදී එතකොට මේ තල දර්පණයට එතකොට ළඟයි. එතකොට තල දර්පණයට දුර අවස්ථාව මෙතන දක්වලා තියෙන ඉතින් එතකොට එතකොට මේ අවස්ථාවේදී තල දර්පණයට ඉදිරියෙන් එතකොට මේ තියන්නේ එතකොට තල දර්පණයට ඉදිරියෙන් එතකොට තල දර්පණයට ඉදිරියෙන් තියන්නේ මේ ඇල්පෙනිති. එතකොට තල දර්පණයට ඉදිරියෙන් එතකොට මේ තියපු ඇල්පෙනිති ඒක මේ තල දර්පණයට ඉදිරියෙන් තියෙන එතකොට තල දර්පණය ඉදිරියෙන් දර්පණයට ආනත රේඛාවක් ඔස්සේ සිටින පරිදි ඇල්පෙනිති දෙක සිටවන්න කියලා දක්වනවා. එතකොට මෙතන තල දර්පණේ තියෙන්නේ එතකොට මේ පතන කිරණයයි පතන කෝණය අතර මේ යම් කිසි කෝණයක් තියෙන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී එතකොට පතන කිරණයයි එතකොට පරාවර්තන කිරණය අතර එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි බැලුවොත් එහෙම තල දර්පණය ඉදිරියෙන් දර්පණයට ආනත රේඛාවක් ඔස්සේ එතකොට මේ තල දර්පණයේ තියෙනවා ඒකට ඉදිරියෙන් එතකොට මේ ආනත රේඛාවක් එතකොට මේ අභිලම්භයත් එක්ක යම්කිසි ආනතියක් තියෙන රේඛාවක් ඔස්සේ සිටින පරිදි ඇල්පෙනිත් දෙක සිටවන්න. එතකොට ඇල්පෙනිත් එක ඇල්පෙනිත්තක් මෙතන කිට්ටුවත් අනිත් එක ටිකක් දුරිනුත් එතකොට හිටෙව්වා. එතකොට දර්පණයේ ඉදිරියෙන් ඇල්පෙනිත් කටුවල ප්‍රතිබිම්බ පෙනෙන අයුරු නිරීක්ෂණය කරන්න කියලා දක්වනවා. එතකොට මෙතන මේකෙදී මේ දර්පණය එතකොට මේ ඉස්සරහා මේ ඇල්පෙනිත් කටුව එතකොට හිටෙව්වා. එතකොට දර්පණය තුලින් මොන වගේ දෙයක්ද පේන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. එම ප්‍රතිබිම්බ සමග එක එල්ලේ සිටිනසේ තවත් ඇල්පෙනිත්ති දෙකක් කඩදාසිය මත සිටවන්න. එතකොට අපිට මේක තවත් එතකොට හිසිදුරු පේනවා නම් එතකොට ඒක දියුණු ඒක මේ චුට්ටක් ඉන්න දුලු දාලා දර්පණය ඉදිරියෙන් ඇල්පෙනිත්ති කටුවල ප්‍රතිබිම්බය පෙනෙන අයුරු එතකොට පෙනෙන අයුරු නිරීක්ෂණය කරන්න කියලා කිව්වා කලින්. එතකොට මේ දර්පණය ඉදිරියේ තියෙන මේ ඇල්පෙනිත්ති කටුවල එතකොට ප්‍රතිබිම්බය කොහොමද? ඒ කියන්නේ මේ ඇල්පෙනිත්තයි මේ ඇල්පෙනිත්ති කට්ටේ ඒ ප්‍රතිබිම්බය කොහොමද නිරීක්ෂණය වෙන්නේ කියන එක තමයි එතන කියන්නේ. එතකොට එම ප්‍රතිබිම්බ සමග එක එල්ලේ සිටිනසේ තව ඇල්පෙනිත්ති දෙකක් කඩදාසිය මත සිටවන්න කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට කණ්ණාඩිය තුලින් බලනවා අපිට පේන ඒ ප්‍රතිබිම්බ තියෙන ඒකත් එක එල්ලේ එතකොට එක රේඛාවේ තියෙන එතකොට
එල්ලෙ සිටින විදියට තවත් ඇල්පෙනිති දෙකක් එතකොට කඩදාසිය මත සිටවන්න කියලා දක්වලා තියෙනවා. දැන් ඇල්පෙනෙත්ති හා දර්පණය ඉවත් කර ඇල්පෙනෙත්ති සලකුණු යා කරන රේඛාව සලකුණු යා කරන්න කියලා දක්වනකොට දැන් ඇල්පෙනෙත්ති ඊළඟට දර්පණය ඉවත් කළ ගැන සියලුම දේවල් ඉවත් කර එතකොට මේකෙදී මේ සිදුරු එතන මෙතන තියෙනවා එතකොට ඇල්පෙනෙත්ති තියෙන එතන තැන තියෙනවා එතකොට එතකොට මේ භාවිතා කළා අපිට මේ කලින් අවස්ථාවේ දැක්වපු ඒ කිරණ සටහන අඳින්න පුළුවන් වෙනවා එතකොට මේ අපි මේ පොතේ ටික බැලුවොත් එහෙම එම ප්‍රතිබිම්බ සමග කෙල්ලේ සිටිනසේ තවත් ඇල්පෙනිති දෙකක් කඩදාසිය මත සිටවන්න දැන් ඇල්පෙනෙත්ති හා දර්පණය ඉවත් කර ඇල්පෙනෙත්ති සලකුණු යා කරන්න කියලා දක්වන එතකොට ඇල්පෙනෙත්ති සලකුණු එතකොට යා කරන්න කියන එතකොට මේ දර්පණය වශයෙන් ඉවත් කළා ක්‍රියාකාරකම 14 සිදු කළ ආකාරයටම පතන ලක්ෂයේදී අභිලම්භය නිර්මාණය කරමින් කිරණ සටහන සම්පූර්ණ කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට කලින් අවස්ථාව වගේ එතකොට කිරණ සටහන අඳින්න කියලා පතන කෝණය හා පරාවර්තන කෝණය මනින්න කියලා දක්වලා තියෙනවා. මේ අවස්ථාවේදී එතකොට පතන කෝණයයි පරාවර්තන කෝණයයි මනින්න කියලා දක්වලා තියෙනවා. මේ ටික ඇත්තටම ලියා ගන්න ලොකු දෙයක් නැහැ ඇත්තටම. අපි ඊළඟ කොටසට ගිහිල්ලා අදට පාඩම නතර කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් මේ කොටස ලියාගත්තු අවස්ථාවේදී එතකොට පොඩ්ඩක් හරි ඉඩ තියෙනවා නම් දකුණු පැත්තක හරි වම් පැත්තේ හරි කමන්නේ ඕනම විදියක එතකොට අපි ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම පරාවර්තන නියම කියන කොටස එතකොට මේකෙදි ක්‍රියාකාරකම 14 කියන මගින් ලැබුණු නිරීක්ෂණ පාත දැක්වී කියලා දක්වලා තියෙනවා. එතකොට 14 කියන ඒ පරීක්ෂණ මගින් ලැබුණු නිරීක්ෂණ තමයි මෙතන දක්වලා තියෙන්නේ. අපි දුර පුතාලා මේක ආපහු පාරක් මේ ටික කියව ගන්න. අපි ඊළඟ දවසේ මේ කොටස ආපහු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතන ඉඳන් 60 වෙනි පිටුව ඉවර වෙන තැන ඉඳන් ආපහු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දූල පුතාලා කලින් ඉවර වෙච්ච පාඩමේ එතකොට මේ පැවරුම් ටික සේරම හදලා බලන්න අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්.